වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ජනපති සෞභාගී දැක්ම බලගැන්වීමට ව්‍යාත්මක විධායක සභික වරලත් ගණකාධිකාරී අනුර ප්‍රනාන්දු කොළඹින් අංක 4. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ දැත්තක කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. හිටපු මන්ත්‍රීවරු ඇතුළු 115 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් නිරපයි. හෙට දිනේදී මැතිවරණ කොමිසම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි යවනවා අනුප්‍රාප්තිකයන් වශයෙන් පත් කරන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය. මෙතෙක් වැඩිම කොරෝනා ආසාදිතින් පිරිසක් සුවය ලැබූ දිනය අද. PHI වර්ජනය අවසන්. යහපාලන ආණ්ඩු සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක වංචාවක්. බුද්ධි තොරතුරු තිබියදී සහරාන් අත්අඩංගුවට නොගත් බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ හෙළි කරයි. වැලිකඩ බන්ධනාගාරයට පාර්සල් වීසි කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. අත්අඩංගුවටගත් මදුෂ්ගේ සහ දිනුකගේ ගෝලයින්ට රැඳවුම් නියෝග. එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අත්හිටුවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 54 දෙනෙකු සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් 61 දෙනෙකු පක්ෂයෙන් නිරපහැරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද ඒකමතිකව තීරණය කර තිබෙනවා. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පැවසුවේ ඒ අනුව ඉවත් කරනු පළාත් පාලන නියෝජිතයින්ගේ අනුප්‍රාප්තිකයින් ගැන මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමට කටයුතු කරන බවයි. දවසේ පුවත අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය කර ඇත්තේ පක්ෂයේ සමාජිකයින් 115 දෙනෙකු නිරපා හැරීමටයි. ඒ අතරට මීට පෙර පක්ෂ සමාජිකත්වයේ අත්හිටපු සමාජිකයින් පිරිසක් දැතුළත් සමගි ජනබලවේගයේ නාම යෝජනා ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 102 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිටුවීමට එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේ පසුගිය මැයි මාස 22 වෙනිදායි. සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම් බණ්ඩාර, ලක්ෂ්මන් කිරියල්ල, කබීර් හෂීම්, තලතා අතුකොරල, ගාන්ත කරුණාතිලක, වසන්ත අලු විහාරේ, මංගල සමරවීර මෙන්ම සුජීව සේනසිංහ, හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, අශෝක් අබේසිංහ, නලින් බණ්ඩාර, මුජිබුර් රහමාන් වැනි ක්‍රියාකාරී සමාජිකයින් ඊට ඇතුළත් වුණා. මෙම තීරණයට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා අවස්ථා දෙකකදී අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළද එම පෙත්සම් ප්‍රතික්ෂේප වුණා. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පැවසුවේ ඒ අනුව සමාජිකත්වයේ අත්හිටු 102 දෙනා ඇතුළු පක්ෂ විනය කඩකල සියලු දෙනාගෙන් නිදහසට කරුණු විමසා විමර්ශන සිදු කෙරුණු බවයි. එම විමර්ශන අවසානයේ අද රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමාජිකයින් 115 දෙනෙකු පක්ෂයෙන් නිරපා හැර තිබෙනවා. ඊට පෙර 102 දෙනෙක්ගේ සමාජිකත්වයේ අත්හිටුණු ලැබුවා. පක්ෂයේ හැරගිය සමගි ජන බලවේගයෙන් සමාජිකත්වය ලබාගෙන මැතිවරණයට ඉදිරිපත් වුණා. මේ 102 දෙනාගෙන් 54 දෙනෙක්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න තීරණය කරනු ලැබුවා. අනෙක් සමාජිකයන්ගේ විනය විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සමාජිකයන්ගේ තා ඉක්මනින් සමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරනවා. ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 දෙනෙක්ගේ සමාජිකත්වය අහෝසි කරනු ලැබුවා. ඒ අනුව උන්ට මන්ත්‍රී ධුර අහෝසි වෙනවා. හෙට දිනේදී මැතිවරණ කොමිසම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සමාජිකත්වයේ අහෝසි කරපු සමාජිකයන්ගේ නාම ලේඛනය. ඊට පස්සේ අපි නම් යවනවා අනුප්‍රාප්තිකයන් වශයෙන් පත් කරන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය. ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීවරු 200කගේ පමණ සමාජිකත්වයේ අහෝසි කරන්න මේ දිනවල විමර්ශන කටයුතු සිදු වෙමින් පවතිනවා. ගම්පොළ, නාවලපිටිය සහ වැලිගම යන නගර සභාවල සභාපතිවරුන්ගේද පක්ෂ සමාජිකත්වයේ අහෝසි කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා සඳහන් කළා. ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේගයෙන් අපේක්ෂකත්වය ලබාගත් ගම්පොළ නගර
සභා සභාපති වන සමන්ත අරුණ කුමාර, නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව, වැලිකම නගර සභාවේ සභාපති රෙහාන් ජයවික්‍රම යන පිරිසට සිය සභාපති දුර අහිමි වනු ඇති. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිරිකොතේ නේම් බෝඩ් එකවත් සිරිකොතේ බිල්ලිමක්වත් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය මේ 4-5 දිනකට අයිති තියෙන පක්ෂයකුත් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්න තැන. අපිට කවදාකවත් ඌමනාවක් තිබ්බේ නැහැ වෙනම තරම් කරන්න. අපිට ඌමනාවක් තිබ්බේ ඔක්කොම එකට තරම් කරන්න. නමුත් ජනතාව දන්නවා ගාපු ගේම් එක මොකද්ද කියලා. ජනතාව තීන්දුව දෙයි අගෝස්තු 5 වෙනිදාට. සමහර අවබෝධයක් නැති මුහුකුරා නොගිය නායකයෝ අපි දැක්ක පසුගිය කාලේ පුරා පළාත් පාලන මන්ත්‍රීවරුන් අහෝසි කරන්න බෑ. සංවිධායකයන් ගත්ත හෝ වෙනත් පක්ෂයකින් තරගවදින අයගේ සමාජිකත්වය අහෝසි කරන්න බෑ කියලා විවිධ පුරසාරම් දෙන්නු ලැබුවා. අපි එක්සත් ජාතික පක්ෂයේ විදිහට පැහැදිලිව කිව්වා අපේ ස්ථාවරය අපි කලබලුන්නේ නැහැ. ඒ වගේම අධිකරණයේ දෙපාරක්ම අපි ගත්ත තීන්දුව හරි බව තහවුරු කරලා තියෙනවා. මම ඒක හෙට ඉදිරිපත් කරන්නම් අපි 54 දෙනාගේ නාම ලේඛනය සහ ඉතුරු ඔක්කොම හෙට දිනේදී කවුරු හරි කිව්වොත් ඔබතුමාලා තීරණයක් තියන්නේ තෝරමෝරුන්ට නෙවෙයි හාල්නසුන්ට කියලා 54ට අමතරව මේ 102කින් කෙනෙකුට පක්ෂ සමාජිකත්වය අහෝසි වුණේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒක නොකරනවා කියලා. ඔවුන්ටත් ඉතා ඉක්මනින් එනවා. සමහර ඒවා ලිපිය උපේක අනුව, මෙඩිකල් දුන්නේ අනුව, සර්පේ කාලා කියලා කියපුවා ඒවා අනුව ඔය මේවා තමයි කල් දීලි ඉවරලා ඒ විධිමත්ව කරලා තියෙන්නේ. ඒක නිසා මේ තරාතිරම මෙතන අදාළ නැහැ. අදාළ වෙන්නේ විනය හැමෝටම ක්‍රියාත්මක කිරීම පමණයි. කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අදහස් පළ කළා. අපි දැන් ආරම්භ කළා තියෙනවා පක්ෂයෙන් ගිය අය පිළිබඳ නැත්නම් පක්ෂ ප්‍රාදේශ සභා මන්ත්‍රී වෙලා අපිට විරුද්ධ වැඩ කරන අය පිළිබඳ විනය පරීක්ෂණ ඒ සියල්ලම අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් වෙලා සලකලා බලලා අපේක්ෂාකත්වයේ දරන 54කුත් ඒ වගේම සහභාගී වෙන එක්සත් ජාතික පක්ෂයෙන් පත් වුණ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් ඒ වගේම ඉවත් කරන්නට කියලා ඒ තීන්දුව අරගෙන ඉවරයි. ඒකයි අද මම දැනුම් දෙන්නේ. ඒ සියලු දෙනාටම ලිපියවලා හෙට ඒ නම් සියල්ලම අපි ප්‍රසිද්ධ කරවන්න. මොකද දැනට අපි කණ්ඩායම් 6ක් යොදවලා තියෙනවා මේ පරීක්ෂා කරන්න. දවසේ පුවත දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීම සිදු කිරීමට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පොදු ජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් වෙනුවෙන් අද සංවිධානය කර දෙපු ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. මේ අතර ඊයේ පසුරුවේ කුලියාපිටියේ සිට පන්නල දක්වා ගමන් කරමින් සිටියේදීත් ජනාධිපතිවරයා ජනතා ගැටලුවලට පිළිතුරු ලබා දුන්නා. කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමු අතරතුර කුලියාපිටියේ සිට පන්නල දක්වා පැමිණෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව සමග සුහද කතාබහක නිරත වුණේ මෙලෙසින්. මොකද්ද ගත්තේ ලිස්ට්? මම කිව්වා කියලා දැන් සාමාන්‍ය කාට ගෙවන්න. එතකොට ඒගොල්ලෝ මට මම ළඟ. හරි ඔයගොල්ලෝ තොරතුරු දෙන්න. අද පෙරවරුවේ ජනාධිපතිවරයා කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනහමු කිහිපයකට එක් වුණා. ජනාධිපතිවරයා මුලින්ම එක්ුණේ තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවකටයි. කුඩු විකුණන අයගේ තොරතුරු ටික තියෙනවා. අපි මේ කුඩු කියලා මත්තම ඔක්කොම අල්ලගෙන යනවානේ. ආකාලේ කුඩු දෙකම ගම්වලට ගියාම බයනට කතා කරනවා. ඒගොල්ලන්ගේ කතා කරන්න බය කියලා කතා කරනවා. නෑ අපි අර වෙනම නම්බරය ගන්න තියෙනවා. ඒකට දැනුම් දෙන්න කියලා. පරීක්ෂණ හරියට කරපු අය ඔක්කොම මාරු කළා. නෑ මේකට මාරු කරලා විද්‍යාල පොලිසියත් මාරු කළා. අපි තවත් ආයතන දාලා තියෙනවනේ. ඒක බලන්න ඉතින් කරලා. මේ වඩු කර්මාන්තයේ වගේ යට විශේෂයෙන්ම අවධානය යොමු කරලා අපි කියලා රාජ්‍ය ආයතන වලට දේශීය විහිං හදන ෆෝන් පාවිච්චි කරන්න බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වූ ජනාධිපතිවරයාගෙන් පාසල් දරුවෙක් ඉල්ලා සිටියේ සරල පාසල් බෑගයක් හඳුන්වා දීමට මැදිහත් වන ලෙසයි.
මොරටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකටද අද ජනාධිපතිවරයා එක් වුණා. එහිදීද ජනාධිපතිවරයාට ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. මත් වදුරෙන් තරුණ පරපුර මුදා ගැනීමට නම් පළමුව පාතාලය මර්ධනය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එක් වුණා. සිංහලයන් බෞද්ධයන් හැටියට පමණක් නෙවෙයි භික්ෂුන් වහන්සේලා අපි සිළු දෙනාම අසන්න වෙලාවේදී අපි වෙනුවෙන් කතා කරන එකම සිංහලයේ කිරිය නෑ පහුගිය කාලවකවාන. ඉතින් ඒ බඳු අවස්ථාවක තමයි මේ ගෝඨාභය මැතිතුමා රටේ ජාති වාසනාවට පිනට ජනාධිපති තනතුරටපත් වුණා. එතුමා උත්සාහ කරන්නේ ජනතාවට වරප්‍රසාද ලබා දෙන්න. ඒ අනුව තමයි එතුමා මේ ආණ්ඩුව හසුරුවන්නේ. උපදෙස් දෙන්නේ, නිලධාරීන් කැඳවන්නේ. පුදුමාකාර ඕනකමක් තියෙනවා. මේ යුතුයකම ඉටු කරන්න. එක පැත්තකින් ප්‍රායෝගික නායකයෙක් අපිට හම්බෙලා තියෙනවා. මේ යුගයේ අවස්ථාවේ එතුමාට ඒක ශක්තිමත් වේ වැඩ පිළිවෙල ගෙනියන්න. අනපන සම්මත කරන්න තුනෙන් දෙකේ බලයක් තිබෙන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. තවත් තීරණාත්මක මොහොතක් මේ උදා වෙලා තියෙනවා. ජනාධිපතිවරයා රටේ සංවර්ධනයට ඉදිරිපත් කරපු වැඩපිළිවෙල තමුන්නාන්සලා ලක්ෂ 69ක් දීලා අනුමත කරා. දැන් මේ 69ක් දීලා අනුමත කරපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාට විරුද්ධ දේශපාලන පක්ෂයක් බලය ගත්තොත් ජනාධිපතිවරයා කියන දේ පාර්ලිමේන්තුව කරන එකක් නෑ. පාර්ලිමේන්තුව කියන දේ ජනාධිපතිවරයා කරන එකක් නෑ. ඒක අපි දැක්ක ටික දවසක්. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ හිටියා. අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන වුණා. දෙන්න අතර ගැටුම ආවා. කාටද මේකේ පාඩුව? මේ රටේ ජනතාවට. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව අද තීන්දුවක් ගත යුතු තියෙනවා. අපේ රටේ ප්‍රශ්න අපි විසඳ ගන්නව මිසක් ජාත්‍යන්තරයට ගෙනියන එක අපි අනුමත කරන්නේ නැහැ. අපි කිසි විට මේ රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට අරන් ගිහලා විසඳ ගන්න සූදානම් නැහැ. රට පාලනය කරන උදවිය එදා රණවිරුවන්ට සැලකුවේ නැති වුණත් NGO කාර්යයන්ට හොඳට සැලකුවා. ඒ අයට මෙහිනුත් සැලකුවා, පිට රටිනුත් සැලකුවා. ඉතින් ඒ අය කරේ ඒ සල්ලි අපේ ආණ්ඩුව පෙරලන්න වියදම් කරපු එකයි කියන එක අපි කියන්නේ. බුද්ධ්‍යංශය අඩපණ කිරීම නිසා මොකද වුනේ? පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබුණාට ක්‍රියාත්මක වුණේ නැහැ ආණ්ඩුව. ජීවිත 300 ගාණක් ආසන්න සංඛ්‍යාවක් මිය ඇදුණා. 500කට වැඩි ගාණක් තුවාල වුණා. ජාතියක් පාවා දුන්නු අවස්ථාව තමයි මේ. ඒ කාලය තුල තමයි පාතාලය වැඩි වුණේ. කුඩු වැඩි වුණා. කම්බලට මත්ද්‍රව්‍ය ආවා. අද ක්‍රමානුකූලව පාතාලය වර්ධනය කරමින් යනවා. කුඩු දවස ගානේ අල්ලනවා. මේකෙන් බේර ගන්න අපේ තරුණයව අපේ වගකීමක් තියෙනවා. මේ සියල්ලටම සිද්ධ වුණේ ගිය ආණ්ඩුවේ ඇති අමතුරුන්ගේ සහ ඔවුන්ගේ හෙන්චයියලාගේ උවමනාව පැවැරදි කියන එක තමුන්නාන්සලාට මා අමුතුවෙන් කිවිය යුතු නෑ. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට මූල්‍ය උත්තේජක පැකේජයක් අවශ්‍ය බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ගංගොඩවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. COVID-19 අපි ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩමක් තමයි සිදුවිය හැකි හැම දෙයක් පිළිබඳ ක්‍රමෝපායක සැලැස්මක් ඇති කරගන්නට ඕන. ඉංග්‍රීසි භාෂාවෙන් ඒවට කියනවා contingency planning. මහාචාර්ය හර්ෂ ඩි සිල්වා මැතිතුමා හොඳ උගතෙක්. එන ආචාර්ය හර්ෂ ඩි සිල්වා මැතිතුමා දේශපාලඥයෝ පත් කරන්නේ ගැටලු වලට ප්‍රශ්න වලට විසඳුම් ලබා. problem solvers. නමුත් ඉතිහාසයේ පුරාවට අපි දැකලා තියෙනවා දේශපාලඥයාගේ පත්වීම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මූල්‍ය උත්තේජක පැකේජයක් අපේ රටට අවශ්‍යයි. රට වැටී තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩනගන්නට. fiscal stimulus package. Financial injection of resources. ආර්ථිකයට සම්පත් එන්නත් ලබා දෙන අසල්වැසියන් දැනුවත් කිරීම තුළ no speed of your words. I'm finishing now. Wait. No speed of your words not nice. තෙලිමිල අඩු වෙනකොට මොකද වෙන්නේ? අතට මොකද වෙන්නේ? අපේ සල්ලි වැඩි වෙනවා. ඒකට සල්ලි වැඩි වෙනකොට okay. ඔයාගෙන කිව්වද නේද? වෙනවත් කියන්නේ බානේ. මේ අතර සමගි ජන බලවේගයේ පක්ෂය හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත් වූ ජනහමු කිහිපයකට සජිත් ප්‍රේමදාස මහතා අද එක් වුණා. මුදලට යටනවුරු දර බලයට
සර්ජන වලට ගර්ජන වලට යටවලු අපේ ආදරණීය නිවාස අධිකාරියේ වලස්වැල්ල සහෝදර සහෝදරයන් පිරිසක් 2016-2019 කාලය තුල මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ වාර්තාව අද නිකුත් කෙරුණා. අද අග්‍රාමාත්‍යවරයා වෙත බාර දුන් එම වාර්තාව මගින් දැක්වෙන්නේ 2016-2019 කාලය තුල මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11කට අධික මුදල් වංචාවක් සිදුව ඇති බවයි. 2016 සිට 2019 දක්වා කාලය තුල මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීමට පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස කමිටුවක් පත් කළා. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ, විශ්‍රාමික කැබිනට් අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණ දීර යන මහතුරුන්ගෙන් එම කමිටුව සමන්විත වුණා. පිටු 142කින් සමන්විත අදාළ කමිටු වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහර දුන් අතර එහි දැක්වෙන්නේ නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීම හා තැන්පත් පොලි ආදායම අහිමිවීම වගින් රුපියල් මිලියන 2608ක්ද නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවන වැඩසටහන යටතේ ඉදිකිරීම මගින් රුපියල් මිලියන 753ක්ද සංචාරක ප්‍රවේශ පත්‍රවල ඩොලර් ආදායම රුපියල් වලට පරිවර්තනය කිරීමේදී සිදු අලාභය මගින් රුපියල් මිලියන 48ක්ද පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැය කළ මුදල වශයෙන් රුපියල් මිලියන 2266ක්ද අපේ ගම ව්‍යාපෘතියේ දීපල පැවරීමේදී සිදු අලාභය ලෙස රුපියල් මිලියන 8ක්ද විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබා දුන් රුපියල් මිලියන 2316ක්ද බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3060ක්ද වශයෙන් රුපියල් බිලියන 11කට අධික මුදල් අවභාවිතාවක් සිදු ඇති බවයි. සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතාවන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව කමිටුව නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන්ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කරගෙන ඇති බවද කමිටු වාර්තාවේ සඳහන්. මධ්‍යම සංස්කෘතික අරමුදලේ කළමනාකරණ මණ්ඩලයේ නිසි අවසරයකින් තොරව 2019 වසරේ විතරක් බිලියන 3ක පමණ මුදලක් මේවට වැය කරලා තියෙනවා. කමිටුව රැස් වෙන්නේ නැතුව 2019 නොවැම්බර් 15 වෙනිදා දින දාලා සමාජිකයන් 5 දෙනෙක් විතරක් අස්සනක් තියෙනවා. ඒ 2019 අවුරුද්ද පුරා සිදුවෙච්ච සියලුම ව්‍යාපෘතීන්ට ආධාර ලබා දීම පිළිබඳ අනුමැතිය අරගෙන තියෙන්නේ. එක දවසක දිනයක් දාලා එය අවිධිමත් ලෙස ලබා දීපු අනුමැතියක් විදිහට තමයි කමිටුව නිර්දේශ කරලා තියෙන්නේ. මේවා සොයා බලලා නීතිපතිවරයාට යොමු කරලා නීතිමය ක්‍රියාමාර්ග මේ ආයත එරෙහිව ගන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. මේ අතර නිවාස සංවර්ධන අධිකාරියේ සිදු ඇති දූෂණ වංචා සම්බන්ධයෙන්ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියාලාභීන්ගේ එකමුතුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. 263ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ පත්තියම ගන්න ගියා සජිත් ප්‍රේමදාස උන්හලා ගෙදරට. එතුමා පැය 3ක් විතර අපි රස්තියාදු කරා. මෙතුමා දුන්න එදා වීරයල ඔෆිස් එකේ එතුමාගේ නිවසේ තියාගෙන ෆොටෝකෝපි මැෂින් එකෙන් ගහලා පත්තියම 263. අපි හරි බත්තියේ දෙපා නැමදලා ගත්තේ පත්තියම. ෆයිල් එක ඇරලා බලනකොට රුපියල් 500ක්. දෛනික දීමනාව. අපි පත්තියම අරන් යනකොට එතුමාගේ පුද්ගලික ලේකම්තුමා කියනවා මේ 263ම 10 දෙනා එක්කගෙන එන්න ඕන. කවද්ද 2017 පළවෙනි මාසේ 7 වෙනි දින රටේ අඳුරම දවස හම්බන්තොට දිස්ත්‍රික්කයේ වරාය විකුණනවා චීනෙට. මෙතුම ප්ලෑන් කරනවා 10 ගාණක් සේනක ගේන්න කියලා. අපි කණ්ඩායමක් විදියට යනවා එදා. අපිට යන්න වෙනවා. යද්දි කිව්වේ උඹලා ගැහුවොත් වැඩි හරි අර පැත්තෙන් උද්ඝෝෂණකාරයෙක් කියනවා. කවුද? එන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් මං ඇතුළේ එතුමාගේ පාර්ශවය. උඹලා පහර දෙන්න ඕන. රාජපක්ෂලාට නැමුණු කාලේ ඉවරයි. ඒක තමයි ප්‍රකාශය. එදා දෙවන්ත භීෂණයක් වගේ තත්ත්වයක් ඇති වුණා. එවකට හිටව පොලිස්පතිතුමා හිටියේ මා ඉදිරිපිට. මාගේ කන් දෙකට ඇහුණා එතුමා කියනවා ගහපල්ල ඉස්සරහට මහින්ද රාජපක්ෂ කට්ටියන්ට කියලා. ඒ වකට හිරු මාධ්‍ය ජාලයේ තියෙන වීඩියෝස් කැමරාවල මම හිතන් සටහන් වෙලා ඇති පොළොමුගුරු තියන් හිටිය හැටි. අපේ කට්ටිය. එතනින් ගිහිල්ලා මේ පත්වීම් දීමේ ක්‍රමවේදේ එදා අපි ඊළඟ දවසේ ජොබ් එකට යනවා. යද්දි නිවාස සංවර්ධන අධිකාරියට එදා 900 ගාණක් එනවා. පුටු 100යි. ඔන්න විලිලැජ්ජ සහගත රටේ අගමැති වෙන්නේ ඉන්න සජිත් ප්‍රේමදාස උන්නහේගේ කෙරුවා. උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්.
අතපාන පුරවැසියන් ඉන්නවා ජීවත් වෙන්න විදියක් නැතුව. අනේ මහත්තයා පිනට යමක් දෙන්න කියලා. අන්න ඒ වගේම තමයි අපේ නායකයෝ. වෙනස තියෙන්නේ මොකද්ද? අරයා පාරේ අරගොල්ලෝ ගුවනින් ගිහිල්ලා ඉංග්‍රීසියෙන් ගිලවක කියන උත්තර. අනේ මහත්තයා පිනට යමක් දෙන්න. මම දැක්ක පෙරේදා ප්‍රේමදාස මහත්තයා කියනවා මම 20000ක් දෙනවලු මේ ලංකාවේ ඉන්න ඔක්කොම. මම බලාගෙන ඊයේ ලොක්කායාගේ කියනවා 10000ක් දෙනවා. එතුමා ගොඩගත්තු ආර්ථිකයකුත් නැහැ, නංගපු පක්ෂයකුත් නැහැ. දැන් තියෙන්නේ එතුමාට විශ්‍රාම අරන් එතුමාට පැත්තකට වෙලා ඉන්න කියන එකයි. එක්සත් ජාතික පක්ෂය එනවා පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ ඔක්කොම ටික ඉන්නේ ටෙලිෆෝන් එකේ. ටෙලිෆෝන් එකේ සෙට් එක කියනවා ඇඳුම්කරේ හොරු ටික ඉන්නේ අලියගේ කියලා. සිරිසේනක් කිව්වා මතක තමුන්නාන්සලට මද්ද්‍රව්‍ය ජාවාරම් කරන එල්ල මරනවා කියලා. කියලා සිරිසේන කඹේකුත් ගෙන්නුවා කොහෙන්ද? දැන් සිරිසේන ඉන්න පොළොන්නරුවට ගිහිල්ලා කඹේ එක කොනක් මීහරකෙක්ගේ බෙල්ලකට ගහලා අනිත් කොන එයාගේ බෙල්ලකට ගහනවා. මීහරකයි පැත්තෙන් හදනවා මෙයා වෙල්ලන්න. මෙයා හදනවා අනිත් පැත්තෙන් මීහරකයි එල්ලන්න. වී මාෆියාකාරයන්ට හොරා කන්න ඉඩ දෙනකොට ඒව ගැන අද කතා කරන්නේ අයියලට නෑ හැකියාව. හොරුගුණ රැක්කේ පොළොන්නරුවේ කලින් හිටපු පාලනය කියන එක ජනතාව දන්නවා. අපිට පහර ගහන අයට, අපිට නිඳා කරන අයට, අපිට අපහාස කරන අයට රට වැටිලා තියෙන තත්ත්වය දන්නේ නැහැ. අපි ඔක්කොම එකතු වුණොත් තමයි රට ගොඩ ගන්න පුළුවන්. එක එක නිකම් මේ වාචාල කතා වලට අපි යට වෙන්න ලෑස්ති නැහැ. අනුපාඩු තියෙන්න පුළුවන් නමුත් අපි ඔක්කොම ඉන්නේ දැන් එක කඳවුරක. කඳවුරක ඉන්න ගමන් අපේ එළියේ ඉන්න ප්‍රතිවාදියාව විවේචනය කරන්න තියෙන කාලය ඇතුලේ ඉන්න මිනිහට ගහන්න පාවිච්චි කරනවා නම් ඒක තරම් තුට්ටු දෙකේ වැඩක් නෑ. මම අර ඊයේ අඬන කතාවක් කියලා ඉතින් මම මේ සමාව ගන්නවා හැමෝගෙම. මොකද මේගොල්ලන්ට මේක කිව්ව ගමන් මේක දානවා. දාපු ගමන් ඉතින් මම බැනුම් අහනවා. දැන් එනකොටත් අපේ නායකයෝ දෙන්නම කතා කරලා මට බැන්න ඕනේ නැතිව කියන්න එපා කියලා. වැඩි දිනේ මේක කියන්නේ නැතුව කතාවේ ගතියකුත් නැහැ. මොකක් අය දන්නේ නැති රාසක් කියන්නේ තෝරු. යහපාලන ආණ්ඩුව හදන්න ඉස්සෙල්ලා ඒ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වෙන්න කියලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ආරාධනා කරන්න ඉස්සෙල්ලා මටයි ආරාධනා කළා. නමුත් මම එක හෙලා ප්‍රතික්ෂේප කරා. නැත්තම් මේ පළාතට ජනාධිපතිවරයෙක් ලැබෙනවා. ඊට වැඩිය රස කතාවක් තියෙනවා. මැද කොළඹට අස්සර ප්‍රදේශයෙන් ඡන්දයක් දැන් ඇවිල්ලා ඉන්නවා. මං ඒ හොරාගෙන් අහන්න එක දෙයයි. කරුණාකර සජිත් ප්‍රේමදාස හරි ඕනෙක් කෙනෙක් චරිත ඝාතනය කරන්න නැතුව එන්න විවාදයකට නැත්තම් සමාව ඉල්ලන්න. දාලියා දිරාපත් වෙලා ඉවරයි. උඩ දැන් පෙරහැරේ යන්නත් බෑ. උඩ දැන් කොටා දින්නත් බෑ. අපි ඒක නිසා තමයි දුරකථනයේ තෝරගන්නේ. ඇයි දුරකථනයේ තෝරගන්නේ? පොළු ගහට නැගලත් අහනවා ගෙඩි කීයක් කඩන්න දුරකථන. ඩීඑස් සේනානායක මහත්මයා අද හිටියනම් මේ දෙන්නගෙම කංකෙටියෙන් අල්ලලා පොලේ ගහයි. යකෝ මේ අපේ පක්ෂයට කරපු විනාශය කියලා. අන්තවාදීන් නැති පාර්ලිමේන්තුවක් අපි හදනවා. ඒවා තමුන්නාන්සලා සියලු දෙනාම ලබන මාසේ 10 වෙනිදා ඡන්දකෝලට ගිහිල්ලා පොහොට්ටුවට කතරේ ගහලා සභාව වෙන්න ලබන මාසේ 5 වෙනිදා මේ 10 ඔළුවට දාලා එක එක්කෙනා 10ම තමයි ඔළුවේ තියෙන්නේ. මන්ත්‍රෝ 150ක් සහෝදරුනි කවදාකවත් ඡන්දෙන් දිනන්න බෑ මේ ක්‍රමයට. වක් කරන්නත් බෑ. ඒකට විපක්ෂෙන් ගන්න ඕන. එහෙනම් කොහෙන්ද ගන්නේ? එක්සත් ජාතිකයන් ගන්නවා. අපිට රාජපක්ෂ මහන්තලත් එක්ක ආණ්ඩුව හදන්න ඕනේ නැහැ. ආණ්ඩුව හදන විදිහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා. ඒ අනුව ඔබ වැඩ කරා. ඒ නිසා තමයි මිනිස්සු ඒ කාලේ කියන්නේ වජිර ළඟදිම යනවා. මේක තමයි අපේ කට්ටියගේ සංගීතය. පාතාල කල්ලි නායකින් වන මාකඳුරේ මදෝෂ් සහ කෙසෙල්වත්ත දිනුකගේ ගෝලින්ද දිනකෝ ඊයේ රාත්‍රියේ කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්ද හමු වී තිබෙනවා. මාකඳුරේ මදුෂ්ගේ කණ්ඩායමේ සමාජිකයෙක් වන මොහොමඩ් සිද්දික් මොහොමඩ් සියාම් නොහොත් ජල්පරි නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350ක් ළඟ තබාගෙන සිටියේදී දෙමටගොඩ පදිංචි 49 හැවිරිදි සැකකරු මාකඳුරේ මදුෂ් සමග දුබයි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ පුද්ගලයෙක්. ජල් කියලා ජල් කරලා පොලිසිය. ගෙදර වයිෆ් ළමයි. ඉතින් කියනවා තමයි. ළමයි පස් දෙනෙක්. ඒගොල්ලන් ඉගෙන ගත්තු දේ ගන්න දෙවෙනි කෙනා ඉන්ජිනියර් ඩිසයිනර්. තුන්වෙනි කෙනා මේවා ඉගෙන ගන්නවා. බයෝ වයිෆ් ඇඩ්වාන්ස් වල පාස් කරලා තියෙනවා. එතකොට මේ අනිත් දෙන්න මොනවද? ළමයි පොඩි 11යි 8යි. ඔය ඉස්කෝලේ. මේ අතර කෙසෙල්වත්ත දිනුක නැමැති සංවිධානාත්මක අපරාධකරු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ දර්ශනගේ අනුරාධ නොහොත් තරංග නැමැත්තාද හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 210ක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ 12 බේරේපාර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සැකකරුට එරෙහිව බියවැද්දීම පහර දීම ඇතුළු අපරාධ සඳහා අධිකරණයේ නඩු විභාග වෙමින් පවතිනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන පැවැත්වීමට නියමිත බවයි.
මේ අතර විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැල්ලව නිකදලු පොත ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන මැල්වත්තේ මංජු නැමැත්තාගේ ගෝලයෙකු වන 52 හැවිරිදි ජයලත් ප්‍රදීප් නොහොත් රාජු නැමැත්තා අපරාධ සඳහා භාවිත කරන ලැබූ බවට සැකකෙරෙන T56 ගිනි අවියක් ඇතුළු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගැනුණා. විශේෂ කාර්ය බළකා රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රත්ගම පොලිස් වසමේ වතුරවිල කහදුව ප්‍රදේශයේදී පොඩි ලැසි නැමැති පාතාල කල්ලි ප්‍රධානියාගේ සමීපතමයෙකු වන 25 හැවිරිදි අනුරමල්ලි නැමැත්තා ගිනි අවියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ කල්ලි වලට එරෙහිව සිදු කරන ලබන මෙහෙයුම් ආරම්භ කළා මේ වසරේ ජනවාරි මාසයේ සිට. ඒ අනුව සංවිධානාත්මක අපරාධ වලට එරෙහිව ඍජුව වැටලීම් 62ක් සිද්ධ කරලා තියෙනවා. ඊට අදාළ සැකකරුවන් 70ක් අත්අඩංගුවට අරගැනීමට කටයුතු කරලා තියෙනවා. හෙරොයින් ඇතුළු වැටලීම් 1407ක් සිදු කර තිබෙනවා. ඒ වැටලීම් වලදී පුද්ගලයන් 1303 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ වැටලීම් වලදී හෙරොයින් වැටලීම් 750ක් සිදු කර සැකකරුවන් 775 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම හෙරොයින් කිලෝ 116කට අධික ප්‍රමාණයක් නඩු භාණ්ඩ වශයෙන් භාරයට අරගෙන තියෙනවා. අයිස් සම්බන්ධ වැටලීම් 60ක් සැකකරුවන් 77 දෙනෙක් අත්අඩංගුවට අරගෙන කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් භාරයට අරන් තියෙනවා. කේරළ ගංජා සම්බන්ධ වැටලීම් 273ක් සිද්ධ කරලා සැකකරුවන් 279 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. කේරළ ගංජා කිලෝ 1602ක් පොලිස් භාරයට අරගෙන තියෙනවා. මේ කාලය තුලදී නීති විරෝධී අවි සම්බන්ධයෙන් වැටලීම් 136ක් අවි 168ක් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඊට අදාළව සැකකරුවන් 84 දෙනෙක් අත්අඩංගුවට ගැනීමටත් සමත් වෙලා තියෙනවා. ග්‍රෑන්ඩ් පාස් ස්ටේට්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 620ක් සමග කොස්ගම ශාලාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෙවල් බිඳුම් වලට සම්බන්ධ සැකකරු සන්තකයේ තිබී රන් බහඬ බැංකු කාඩ්පත් ඇතුළු බහඬ තොගයක්ද පොලිසිය සොයාගත්තා. එමෙන්ම කොළඹ අපරාධ කොට්ටාසයේ දූෂණ මර්දන ඒකකය නවගමුව කොරතොට ප්‍රදේශයේ ක්‍රියාත්මක වැටලීමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ හංවැල්ල කඩුවෙල රණාල පූගොඩ මාළබේ ආදී ප්‍රදේශවල බෙදා හැරීම සඳහා මෙම මත්පැන් නිෂ්පාදනය කර ඇති බවයි. මේ අතර විෂ මද්‍රව්‍ය සහ අපරාධ කල්ලි සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීම සඳහා www.1997@police.lk සහ අපරාධ කල්ලිවල සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා www.1917@police.lk යන විද්‍යුත් තැපැල් ලිපින දෙකක් පොලිසිය විසින් හඳුන්වා දුන්නා. ඊට අමතරව 0112 440යි 440 යන ෆැක්ස් අංකය මෙන්ම පොලිස්පති මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථානය කොළඹ 1 යන ලිපිනයටද තොරතුරු ලිඛිතව යොමු කළ හැකි. මේ අතර රැඳවියන් පිරිසක් කළුතර නගරය හරහා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යන අවස්ථාවේදී එම බස් රථය තුළට නීති විරෝධී ද්‍රව්‍ය ඇසුරුම් පාර්සල් විසිකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී පාර්සල් 3ක් බස් රථයට විසිකර ඇති අතර බස් රථය තුළට වැටි ඇත්තේ එක් පාර්සලයක් පමණයි. කළුතර උසාවියේ ඉඳලා බන්ධනාගාරයේ වෙත යන බස් රථයට බාහිර පුද්ගලයන් දෙදෙනෙක් එකතු වෙලා පාර්සල් 3ක් විසිකරලා තියෙනවා. මේ පාර්සල් 3න් පාර්සල් එකක් බස් රථයට වැටලා තියෙනවා. ඒ පාර්සලය විසිකරපු පුද්ගලයන් පසුපස බන්ධනාගාර නිලධාරියෙක් බස් රථය නවත්තලා අබාගෙන ගිහිල්ලා එක්කෙනෙක් අත්අඩංගු කරන් තියෙනවා. තා දැඩි පොරබැදීමකින් පස්සේ බන්ධනාගාර නිලධාරියාටත් තුවාල සිදු වී තිබෙනවා මේ පොරබැදීම තුල. අදාළ පාර්සල් වල තිබී දුම්කොළ සහ ජංගම දුරකථන කිහිපයක්ද හමු වී තිබෙනවා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසිකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 32 හැවිරිදි බොරැල්ල සීවලිපුර පදිංචිකරුවෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. බන්ධනාගාරය අසලදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදීද ඔහු සතුව තිබී එලෙස විසිකිරීමට සකස් කර තිබූ පාර්සලයක් හමු වී තිබෙනවා. අනතුරුව සිදු කළ පරීක්ෂාවේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 10ක්, ජංගම දුරකථන 3ක්, ජංගම දුරකථන බැටරි 6ක්, දුම්කොළ ග්‍රෑම් 110ක්, තේකොළ ග්‍රෑම් 400ක්ද හමු වුණා. මෙලෙස පාර්සල් විසිකිරීම සඳහා සැකකරුට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා දී ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම ක්‍රියාවලිය 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිදු කර ඇති බවයි. මීට පෙර මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර තවත් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඉදිරිපත් කළ රීඩ් පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 5 වෙනිදා සිදු කිරීමට අභියාචනාධිකරණයේ තීන්දුව කළා. නඩු විභාගයේ අවසානයේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මීළඟ නඩු දිනයේ තෙක් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ කෙටි තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
ඉල්ලා සිටියා. එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මීගමුව බන්ධනාගාරය තුළ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සුවිශේෂී වරප්‍රසාද ලබා දීමේ සිද්ධීන් ඇතුළුව ඒ තුළ සිදුවන නීති විරෝධී කටයුතු පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයට ඉකුත් පෙබරවාරි මාස ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකින් පසුව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයිද කරුණු දක්වා සිටියා. ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල කිසිදු නියෝගයක් නිකුත් කළේ නැහැ. මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, අධිනීතිඥයන් වන විරාජ වීරසූරිය, සුරංග විමලසේන යන මහත්වරුන්ද කරුණු දැක්වුවා. COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ 175 දෙනෙකු අද රෝහල් වලින් පිටව ගිය අතර එය දිනක් තුල මෙරටදී සුවය ලබා රෝහල් වලින් පිටව ගිය වැඩිම සංඛ්‍යාවයි. මේ අතර බලතල ගැටලුවක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. නිරෝධහින රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥාපනතේ බලතල සම්බන්ධ ගැටලුවක් මුල් කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් COVID-19 ඇතුළු බෝවන රෝග මර්ධන රාජකාරී වලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ පසුගිය 16 වෙනිදායි. අවස්ථා කිහිපයකදී බලධාරීන් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සාකච්ඡාවලට අවතීර්ණ වුවත් ඒ සඳහා එකඟතාවයකට පැමිණීමට හැකි වූයේ නැහැ. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ එවන් පසුබිමකයි. මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයන් සහභාගී වුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමකදී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් විමසා සිදු කිරීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අතර මේ සම්බන්ධව යම් පරස්පරතාවයක් ඇති වූහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී එකඟතාවය පළ වී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කරා. පරීක්ෂකවරුන් විදිහට ඕනෑම ස්ථානයකට ඇතුල් වෙන්න සාධාරණ වේලාවක් තුලදී කටයුතු කරන්න සහ නඩු පැවරීමට නීතිමය බලය තියෙනවා කියලා. ඒ වගේම දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි පරිපාලනමය එකතාවයක් ඇති කරගත්තා. යම් නඩු පැවරීමකදී අදාළ සෞඛ්‍ය අධිකාරියා විමසලා කටයුතු කරන්නත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පරීක්ෂකවරුන් විදිහට රාජකාරී කිරීමේ හැකියාව මේ ආඥාපනත තුල තියෙනවා කියන එක සියලු දෙනාම පිළිගත්තා. කොමිසමේදී ඔබතුමාලගේ නියුක්තිය ඉදිරිපත් කරන මැතිවරණ කාර්යයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේත් එක මේ කර්ම සියල්ලම ගැටළු නිරාකරණය වෙයිද? මැතිවරණ ඉදිරි කටයුතු කිරීම සඳහා අපි යම් යෝජනාවලියක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලබා දීලා තියෙනවා. යෝජනාවලින් අඩක් මේ වෙද්දී ඉටු වෙලා තියෙනවා. ඉතිරි යෝජනාවලියත් ඒ අයුරින් ක්‍රියාත්මක වෙලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තාක්ෂණික නිලධාරීන් විදිහට සේවය යෙදුවොත් අපි කිසිදු පැකිලීමකින් තොරව මැතිවරණ කටයුතු වල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීම පිළිබඳව දැනුම් දුන්නා. අපිට උද්ගත වෙලා තිබිච්ච පරීක්ෂකවරයා සම්බන්ධ බලතල ගැටලුව පැහැදිලිවම निराකරණය වෙලා තියෙනවා. අපි දින 11ක් තිස්සේ පවත්වාගෙන ආපු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 7:30 ඉඳලා අවසන් කරන්න අපි තීරණය කෙරුවා. මේ අතර COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග සංචරණයට සීමා පැන වූ රාජාංගනයේ යාය 1 ප්‍රදේශයේ පොළ පිටුපස කොටස හැර සහ යාය 2 යන ප්‍රදේශවල සීමාවන් ලිහිල් කළ බව එම ප්‍රදේශයේ බහර වැඩබලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය එච්.ඒ. අබේරත්න මහත්මිය සඳහන් කළා. යාය 1 පොළ පිටුපස කොටස, යාය 3, 4, 5, 6 සහ අංගමුව යන ප්‍රදේශවල සංචරණ සීමා ඉවත් වන්නේ ලබන 31 වනදායින් පසුවයි. මේ අතර COVID-19 ආසාදනය වී සුවය ලබා දිනක් තුල රෝහල් වලින් පිටව ගිය වැඩිම පිරිස ලෙස අද 175 දෙනෙකු රෝහල් වලින් පිටව යාමත් සමග මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2296 දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට එරට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ තම ගැටලු වලට නිශ්චිත විසඳුමක් නොමැති බවට පවසමින් ශ්‍රමිකයන් විරෝධය පළ කිරීමත් සමගයි. පේරාදෙණිය ගම්පොළ මාර්ගයේ ගෙලියුව කරමඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් අබුසැමි යුවලක් ඇතුළු 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පේරාදෙණිය ගම්පොළ මාර්ගයේ ගෙලියොය කරමඩ ප්‍රදේශයේදී ගෙලියොය දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් පළමු අනතුර සිදුව තිබුණේ ඊයේ පසුරු 6:50යි. අනතුරින් යතුරු පැදිකරු මාර්ගයේ ඇද වැටෙන අතර එම අවස්ථාවේදීම එම දිශාවටම ධාවනය වූ ත්‍රිරෝධ රථයක් වැටි සිටි පදිකයාගේ ඇඟමතින් ගමන් කර ඉදිරියෙන් නවතාගෙන සිටි මෝටර රථයකද ගැටි පෙරලීමෙන් දෙවැනි අනතුර සිදුව තිබෙනවා. මාර්ගයේ ගමන්ගත් පදිකයා ගෙලියොය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්. අනතුරින් බරපතල තුවාල ලැබුව ඔහු පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ත්‍රිරෝධ රථයේ පිටුපස ගමන්ගත් රැකවල් පොල්ගම වෙල්ලම්බඩ පදිංචි 54 හැවිරිදි පුද්ගලයා සහ 53 හැවිරිදි ඔහුගේ බිරිඳ මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. ත්‍රිරෝධ රථයේ රේදුරු සහ එහි ගමන්ගත් අනෙක් කාන්තාව මේ වන විට ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. එම කාන්තාව ත්‍රිරෝධ රථයේ ගමන් කළ කාන්තාවගේ සොහොයුරියක් ලෙස හඳුනාගෙන තිබෙනවා. පෙරණ තෙක්මානේ කහිරක් නැහැ. විදුලි ආලෝකයක් මදි පාරේ කරුවල ස්වභාවයක් තියෙන්නේ. අපි හිතනවා මෙතනට අතුරු ගැන සලකා බලලා මෙතනට කහිරක් ලබා දෙන්න මෙන් ඉල්ලා සිටිනවා. මේ හරිය වේගයෙන් වාහන ධාවනය වෙනවා. මෙතන සාමාන්‍ය මාසයකට අනතුරු 2-3ක් වෙනවා. දැන් වටවටා හිරු. වටවටා හිරු. හිරු අභිමානවත් 22 වන සංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ලබා දුන් දැවැන්තම මුදල් ත්‍යාගය දිනා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 220ක් තිලින කෙරෙන හිරුට 22යි දවස් 22කින් දසලක්ෂපතියන් 22යි වැඩසටහනේ 19 වන ජයග්‍රාහකයා බවට පත් වුණේ පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් අනුරුද්ධ ගුණසේකර මහතායි. ඊයේ රාත්‍රියේ ඔබේ නම හිරු ටීවී තිරේ දිස්සෙද්දී ඔබට දැනෙන්නේ නැති ලොකු සතුටක්. සතුට මට වචන වලින් කියා ගන්න බැරි වුණා. මම එක දිගටම SMS කරා තිරේ නම දිස්සේ කියලා බලාපොරොත්තුවක් තිබුණා. හැමදාමත් හිරු ටීවී බලනවා. එහෙනම් එක හුස්මට එක දිගට මතක් කරන්න හැකියාවක් තියෙනවනේ. හිරු ටීවී කියන ඩ්‍රාමා ටික මතක් කරමු. මහවිරු පණ්ඩු අකුරු මකීනේ ආස්මාලිගා ආදරේ මයින් ආදරේ සිහිනික සේයා මේ ටෙලිනාට්‍ය එක දිගට බලු නිසා තමයි මම ඊයේ රාත්‍රියේ දසලක්ෂපති ගුවේ. 19 වන දසලක්ෂපතියත් බිහි වෙනවා පොල්පිටිගමෙන්. ඉතින් ගමින් හැම දෙනාටම හැකියාව තියෙනවා මේ සතුට ප්‍රදීප් මහත්තයත් එක්ක සමරන හොඳ අත්පුඩියක් ගමු අපි. මම වෘත්තියෙන් ගොවිතැන් වල කරන්නේ මේ මුදල් ඒවට යොදවන්න බලාපොරොත්තු වෙනවා. ජීවිතේ මට ලැබුණු ලොකුම තෑගි මුදල් තමයි මේ හිරු ආයතනය ලබා දුන්නේ. හිරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම බෙහෙවින්ම ස්තුති වෙනවා. මේ වගේ තෑගි මුදලක් මට ජීවිතේ පළමු වතාවට ලැබුණේ හිරු මගේ පණ වගේ. සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:55 දක්වා හිරු ටෙලි පෙරහැරේ විකාශය වන මහවිරු පණ්ඩු අකුරු මැකී නෑ අහස් මාලිගා ආදරේ මං ආදරේ ටෙලිනාට්‍ය විකාශය වන අතරතුර එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු ලබා දීමෙන් දසලක්ෂපතියෙකු වීමේ අවස්ථාව මෙලෙස හිරු ටීවී ඔස්සේ හිමි වනවා. සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ පසුගිය වසරේ ජනවාරි මාසයේදීම ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලිඛිතව සහ වාචිකව දැනුවත් කර තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ කළා. කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට අදාළ සියලු ලිපිගොනු අධිකරණයට බහර දෙන්නයි කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් නගරාධිපතිවරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම කුරුණෑගල නගර සංවර්ධන කමිටුවේ සියලු ලිපිගොනු සහ සංක්ෂිප්ත වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝග කර ඇති බවත් නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම නියෝග නිකුත් කර ඇති බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිෂා රාජාරත්න මෙනවිය සඳහන් කළා. මේ අතර කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස් වරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේග අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අද අභ්‍යාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා. මේ සූදානම සමුගෙන යන්නට පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ශාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයිබෝවන්.